ආයුබෝවන් දීපතේ අපි අද පෙරදා කතා කරපු පාඩමේ ඉතිරි කොටස කතා කරමු. එදා මම කතා කළා මධ්‍යලක්ෂ ප්‍රමේය. මධ්‍යලක්ෂ ප්‍රමේය කියන්නේ මොකද්ද? ඒ මධ්‍යලක්ෂ ප්‍රමේය භාවිතයෙන් ගැටළු විසඳීම අපි ඉස්සරහට කරමු. මේකේ ඉතිරි කොටසත් තම සම්පූර්ණ කරලා. එතකොට මධ්‍යලක්ෂ ප්‍රමේය කියවෙන්නේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂ ව්‍යාකරණ රේඛාව එහි ඉතිරි පාදයට එහෙම නැත්නම් මධ්‍යලක්ෂ සම්බන්ධ නොවිච්ච පාදයට සමාන්තරත් වෙනවා. එම පාදයෙන් භාගයකට සමානත් වෙනවා. ඒ වැදගත් ප්‍රමේය. අද කතා කරනවා පුතේ මම ඒකේ විලෝමය. එතකොට ප්‍රමේයක විලෝමය කියන්නේ මොකක්ද කියලා ඔබ මීට ඉස්සෙල්ලා අහලා ඇති. අපි මේ දක්වා ඉගෙනගෙන තියෙන බොහෝ ප්‍රමේයවලට විලෝමයන් තියෙනවා. ඔබට මතක ඇති අපර සමදීපාද ත්‍රිකෝණ ගැන කතා කරනකොට එහිදී කියනවා පාද දෙකක් සමාන නම් ත්‍රිකෝණයේ ඊට සම්මුඛව තියෙන කෝණ දෙකද සමානයි. ඒ ප්‍රමේයට විලෝමයක් තිබුණා. මොකද්ද විලෝමය? ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ඊට සම්මුඛ පාද දෙකද සමාන වෙනවා. හැබැයි පුතේ මේ හොඳට මතක තියාගන්න ඕනේ සෑම ප්‍රමේයකටම විලෝමයක් නැහැ. විලෝමයක් සත්‍ය වෙන්නේ නැහැ. බොහෝ ප්‍රමේයවලට තියෙනවා ප්‍රමේය මෙන්ම එහි විලෝමයක් සත්‍යයි. මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය කියා දෙන්න මම දැන් හැටෙන්නේ. මධ්‍යලක්ෂ ප්‍රමේයෙන් විලෝමයෙන් කියන්නේ කිසියම් ත්‍රිකෝණයක එක පාදයක මධ්‍යලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර රේඛාවක් ඇන්දොත් ඉතිරි පාදය කියන්නේ තුන්වෙනි පාදයේද සමච්ඡේදනය වෙනවා. දැන් මේ රූපතරන් දිහා බැලුවම ආට මම එක තවත් පැහැදිලි කරන්නම්. දැන් මේ AB පාදේ මධ්‍යලක්ෂය x. xy කියන රේඛාව BC පාදයට සමාන්තරයි. ත්‍රිකෝණයේ BC පාදයට සමාන්තරයි. එහෙනම් y කියලා කියන්නේ AC පාදයේ මධ්‍යලක්ෂය වෙනවා. ඒ කියන්නේ AC පාදයේ y වලින් දෙකට බෙදෙනවා. ඒක තමයි මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය. මම නැවතත් කියනවා ත්‍රිකෝණයක එක පාදයක මධ්‍යලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර රේඛාවක් ඇන්දොත් එම රේඛාව තුන්වන පාදයේ සමච්ඡේදනය කරනවා. අපි මේක සාධනය කරමු පුතේ. මේක මධ්‍යලක්ෂ ප්‍රමේය සාධනය කරන ආකාරයටමයි සාධනය වෙන්නේ. ඒ නිර්මාණයමයි කරන්නේ. මතකද මේ නිර්මාණය? මේ නිර්මාණය දැන් මම එදා කිව්වා මේ පාදේ මධ්‍යලක්ෂය මේගෙන තියෙන්නේ. එතකොට මේ B ලක්ෂයේ ඉඳලා එක්ක මේ පාදයට සමාන්තර රේඛාවක් එහෙම නැත්නම් C ලක්ෂයේ ඉඳලා B යට සමාන්තර රේඛාවක්. මම C ලක්ෂයේ ඉඳලා B යට සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්නම්. මේ රේඛාව අපි හිතමු මේ පාදයට සමාන්තරයි. දැන් එදා නිර්මාණය කරේ මේ xy රේඛාව දික් කළා ඔය සමාන්තර රේඛාව මුණ ගැහෙන දික්. අපි දික් කරමු. එතෙන්ට අපි දාමු D. දැන් අපි ඔප්පු කරලා පෙන්නන්න ඕනේ මේ AC රේඛාවේ මධ්‍යලක්ෂය y කියලානේ. AY සමානයි YC කියලායි කියනවා. හැබැයි අපි දන්නවා AX සමානයි XB. මේ රේඛා දෙක දැන් සමාන්තරයි. XY සමාන්තරයි කාටද? BCට. දැන් අපිට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ දැන් මේ දෙන්න සමානයි කියලා. දැන් පුතේ දැන් අපිට මෙතනින් අපි එදා මතකද කතා කරා මේ චතුරස්‍රයේ සමාන්තරස්‍රයක් කියලා. දැන් අද මේ චතුරස්‍රය මොකද්ද? මේ පාදෙට සමාන්තරයි. ඒක දීලා තිබුණා දත්තය. මේ පාදෙට සමාන්තරයි. ඒ අපි කරපු නිර්මාණයේ විදිහට එහෙනම් BCDX කියන්නේ සමාන්තරාශ්‍රය. BCDX කියන්නේ සමාන්තරාශ්‍රය. දැන් අපි දන්නවා සමාන්තරාශ්‍රයක නම් මේක BX පාදේ CD පාදයට සමානයි. BX පාදේ CD පාදයට සමානයි. අපිට දත්තේ හැටියට තියෙනවා BX පාදේ AX පාදයට සමානයි කියලා. එහෙනම් අපිට දැන් ඔප්පු වෙනවා මේ දෙන්න සමානයි කියලා. දැන් AX DCට සමානයි නම් පුතේ ඕගලන්ට පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න.
බලමු අපි ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කරුණු තියනවද කියලා. මේ කෝණ දෙක සමානයි. ප්‍රතිමුඛ කෝණ. මේ පාදෙට සමානයි. දැන් අපි ඒක ඔප්පු කළා. මේ කෝණේ මෙන්න මේ කෝණේ මෙතන තියෙන ACD කෝණයට සමානයි. මොකද මේ රේඛා දෙක සමාන්තර හා ඒකාන්තර කෝණ. ඒ නිසා ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒකින්ද අංග සම ත්‍රිකෝණ වල අනුරූප පාද සමාන වෙන හින්දා AYYC ට සමාන වෙනවා. මධ්‍යලක්ෂ ප්‍රමේය සාධනය කරනවා වගේ ඒකේ විලෝමයක් සත්‍යයි. ඒකත් අපිට මේ විදිහට සාධනය කරන්න පුළුවන්. මේක විභාගයට සාධනය කරන්න දෙන්නේ නැති හින්දා මම සාධනය ලියවන්නේ නැහැ පුතේ. ඕගොල්ලෝ සාධනය වෙන බව පෙන්වන්නයි මම මේ සාධනය කරලා පෙන්නුවේ. මම නැවතත් කියනවා මේක සමාන්තරාශ්‍රයක් බව පෙන්වලා දෙනවා. සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තර හින්දා සමාන්තරාශ්‍රයක්. එහෙනම් BX පාදේ CD පාදයට සමානයි. BX පාදේ AX පාදයටත් සමාන හින්දා මේ AX පාදේ CD පාදයට සමාන වෙනවා. එතකොට මේ ත්‍රිකෝණ දෙකේ එක පාද යුගලයක් දැන් සමානයි. කෝණ යුගල් සමාන කෝණ යුගල් පෙන්නලා අංග සම කරන්න පුළුවන්. කෝණ යුගල් මොනවද? මේ කෝණයට සමානයි. මෙතන තියෙනවා ප්‍රතිමුඛ කෝණ දෙකක්. ඒ නිසා කෝකෝ පායට ත්‍රිකෝණ දෙක අංග සමයි. අංග සමින්දා අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වෙන හින්දා AYYC ට සමාන වෙනවා. අපි පුතේ දැන් මධ්‍යලක්ෂ ප්‍රමේය මම මධ්‍යලක්ෂ ප්‍රමේය සාධනය විතරක් ලියවන්නම් මේක සටහනක් ගහගන්න. ඕගලන්ට පුතේ මේකේ සාධනය නැති හින්දා සාධනය විතරක් දැන ගැනීම සඳහා මේක විභාගයට සාධනය දෙන්නේ නැහැ. හරි? හොඳයි අපි ලියමු. සාධනය BX සමාන්තරයි CD නිර්මාණය හේතුව නිර්මාණය ඊළඟට XD සමාන්තරයි BC XD සමාන්තරයි BC ඒක දීලා තියෙනවා ප්‍රමේය තියෙන එකක් දත්තය. ඒ නිසා BCD X කියන්නේ සමාන්තරාශ්‍රයක්. ඒ නිසා BCD X සමාන්තරාශ්‍රයකි. ඒ නිසා BX සමානයි CD වේ. ඒ නිසා BX සමානයි CD වේ. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා. හේතුව සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද. දැන් AX සමානයි BX එක දත්තය. AX සමානයි BX X කියන්නේ මධ්‍ය ලක්ෂය නිසා. X යනු මධ්‍ය ලක්ෂය නිසා. මේ AX සමානයි BX. ඒ නිසා AX සමාන වෙනවා CD ට. කවුද? AX සමානයි CD වේ. ඊළඟට අපි මේ ත්‍රිකෝණ දෙක ගැන කතා කරනවා. කවුද? AXY හා CYD ත්‍රිකෝණ දෙකෙහි අංග සම කරන්න යන්නේ. AX සමානයි CD අපි දැන් සාධනය කළා. CD සාධනය කළා. XAY කෝණය සමානයි YCD කෝණය. එවන් සමාන්තර පාද දෙක ලියන්න ඕනේ. කවු සමාන්තර? ABCD. AB සමාන්තරයි CD හා ඒකාන්තර කෝණ. ඒ වගේ මේ දෙන්න එදෙන් අපි දන්නවා ප්‍රතිමුඛ කෝණ. කවුද? AYX කෝණය සමානයි CYD. ඒවා ප්‍රතිමුඛ කෝණ.
එහෙනම් දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කවුද? AXY ත්‍රිකෝණය අංග සමයි CYD ත්‍රිකෝණයට අවස්ථාව කෝණ යුගල් දෙකයි පාද යුගල කෝ දැන් ත්‍රිකෝණ දෙක අංග සමයි කියුවෙන්ද AY සමානයි YC වෙනවා. ඉතින්යි ඒ නිසා AY සමානයි YC වේ. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග හේතු සඳහන් කරන්න ඕනේ පුතේ ප්‍රමේයක් සාධනය කරනකොට එහෙම වෙන්නේ කොහොමද කියන එක සඳහන් කරන්න ඕනේ. එහෙනම් y කියලා කියන්නේ AC පාදේ මධ්‍ය ලක්ෂය. ඒ නිසා y යනු AC හි මධ්‍ය ලක්ෂය වේ. දැන් පුතේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයත් මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයත් අපි සාධනය කරා. අපි ගාණක් දෙකක් හදන්න බලමු. ඔබේ පොතේ මේ සම්බන්ධව ලස්සන ඕනේ තරම් ගණන් තියෙන. අපි ගාණක් දෙකක් හදමු. මේ සටහන මාත් එක්ක දාගත්තා. ඒ සටහන වැදගත් ප්‍රමේය සාධනයේ පොතේ නැහැ. මොකද ඕගොල්ලන්ට විභාගයට මේක සාධනය කරන්න දෙන්නේ ඔබේ දැන ගැනීම සඳහා තේරුම් ගැනීම සඳහා තමයි මම ඒ සාධනය ලියාගන්න කිව්වේ. හොඳයි අපි ඔබේ පෙළ පොතේ ඔබේ පෙළ පොතේ තියෙනවා 11.2 අභ්‍යාස. මම ඒකේ තියෙන ගාණක් දෙන්නම් දාලා වශයෙන්. ඒක තියෙනවා මෙහෙම. ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණේ මැද තියෙන ලක්ෂයක් P කියලා. ත්‍රිකෝණේ අභ්‍යන්තරේ ලක්ෂය අපි කියමු P කියලා. මේක ABC. ඒකේ මේ පාදවල මධ්‍ය ලක්ෂ ලකුණු කරලා මේ AP වල මධ්‍ය ලක්ෂය X, BC වල මධ්‍ය ලක්ෂය Y, ඊළඟට PC වල මධ්‍ය ලක්ෂය Z. දැන් ඔයගොල්ලන් අහනවා මෙන්න මේව ගණන් XYC කෝණය. XYC කෝණය කියන්නේ මේ මධ්‍ය ලක්ෂය ආ කරන රේඛාව. මේකෙත් මධ්‍ය ලක්ෂය ආ කරපුවම මේ රේඛාව. දැන් පුතේ YXC කෝණය. YXZ කෝණය. YXZ කෝණය සමානයි BAC කෝණය බව පෙන්වනවා. මෙන්න මේ සම්පූර්ණ කෝණය මෙන්න මේ සම්පූර්ණ කෝණයට සමානයි කියලායි පෙන්වන්නේ. දැන් මුතේ මධ්‍ය ලක්ෂය යා කරපු රේඛානේ මේ ඔක්කොම මේක මේ රේඛාව යා කරන්න. එතකොට ඔයා දන්නවා මධ්‍ය ලක්ෂ දෙකක් යා කළාම ත්‍රිකෝණය එක තුන්වෙනි පාදයට සමාන්තරයි. එහෙනම් මේ ත්‍රිකෝණය ගත්තාම මේ පාදයට සමාන්තරයි. මේ ත්‍රිකෝණය ගත්තොත් මධ්‍ය ලක්ෂය කරලා තියෙනින්ද මෙයාට සමාන්තරයි. ඊළඟ මේ ත්‍රිකෝණය ගත්තත් මේ පාද දෙක සමාන්තරයි. අපි දාමු සමාන්තර ලකුණු. දැන් ඔයගලන්ට තේරෙනවා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ සම්බන්ධ කළාම මේ පුතේ මෙන්න මේ කෝණේ මේ කෝණයට සමානයි නේද කියලා බලන්න. මොනවාද? මේ සමාන්තර පාද දෙක මේක තීරයක් රේඛාව කැපී ගියාම සෑදෙන අනුරූප කෝණ. එහෙනම් මේ දෙන්න සමානයි. ඒ වගේම මෙහා පැත්ත ත්‍රිකෝණුත් අපිට කියන්න පුළුවන් නේද මේ කෝණය මේ කෝණයට සමානයි කියලා.
ඒතර කලින් කියපු රීතියමයි මේ පාදේ සමාන්තරයි සමාන්තර එක දෙකක් තීරයක් වේ එකෙන් කැපුණාම අනුරූප කෝණ. දැන් ඔයාලට පේනවද y x z කියලා කියන්නේ ඒ කෝණ දෙකේ එකතුව. BAC කියන්නේ ඒ කෝණ දෙකේ එකතුව. එහෙනම් මේ සම්පූර්ණ කෝණය මේ සම්පූර්ණ කෝණයට සමානයි. ඔයගලන්ට පොතේ කියලා දෙනවා ඒ විදිහට මෙන්න මෙතන සම්පූර්ණ කෝණය. මේ B කෝණයට සමානයි කියලා කියන්නේ කවුද? XYZ. XYZ කෝණය සමානයි කියන්නේ ABC කෝණයට. ඔය දැන් මම කිව්ව විදිහට මේක කරන්න පුළුවන්. ඊළඟට මේ කෝණය පුතේ XZY කෝණය. XZY කෝණය සමානයි කියන්නේ ACB කෝණයට. දැන් ඕගොල්ලන්ට ඒක මම ඉතිරි කරනවා ක්‍රියාකාරකමක් විදිහට කරන්න මම කියලා දුන්නා මේ කෝණ දෙක සමාන වෙන විදිය. මේ කෝණ දෙක සමාන වෙන්නේ මේ පුංචි කෝණ දෙක සමානයි. ඒක ලියන්න අප මම ලියලා පෙන්නන. අපි ලියමු මෙහෙම. BAP කෝණය. BAP කෝණය සමානයි YXP කෝණය. YXP කෝණය හේතුව AB සමාන්තරයි XY හා අනුරූප කෝණ. ඒවා ලියන්න. AB සමාන්තරයි XY හා අනුරූප කෝණ. ඒ වගේම මෙහා පැත්තෙන් මේ දෙන්න කවුද? CAP කෝණය සමානයි මෙයාට ZXP කෝණය. ZXP කෝණය ඒකට මේ පැත්තේ AC සමාන්තරයි XZ. AC සමාන්තරයි XZ හා අනුරූප කෝණ. දැන් මේ දෙපැත්ත එක්කව කරන්න. BAP කෝණය එකතු කිරීම CAP කෝණය ඒ පැත්ත එකතු කළාම එනම් මේ පැත්ත එකතු කරපු ගානට සමානයි. කවුද? YXP කෝණය ධන ZXP කෝණය. දැන් රූප සටහන දිහා බලලා මේ දෙක එකතු කළාම සෑදෙන්නේ තනි කෝණයක්. මෙයයි මෙයයි නෙමෙයි තියෙන්නේ. BAC. මේ දෙන්න එක්කව ගලාම සෑදෙන්නේ තනි කෝණයක්. කවුද? YXZ. ඒ මෙන්න මේ පළවෙනි එක මම ඔය විදිහටම ලියලා ඉතින් දෙක සාධනය කරන්නට ඕනේ පුතේ. හරි. දැන් මම තව එක මේකෙන් මේ රූප සටහනෙම අපිට මෙහෙම කිව්වා. අපි කියනවා AB පාදයේ දිග සෙන්ටිමීටර් 12යි. BC පාදයේ දිග සෙන්ටිමීටර් 8යි. AC පාදයේ දිග सेंटीमीटर 6යි. ඔහොම මිනුම් කියමුකෝ. දැන් අපෙන් අහනවා ඔයාලා කියනවා XYZ කියන ත්‍රිකෝණයේ පරිමිතිය. මේකේ පරිමිතිය අපිට හොයන්න පුළුවන්ද? දැන් අපි මධ්‍යලක්ෂ ප්‍රමේයෙන් කියනවා මධ්‍යලක්ෂ දෙකක් යා කරපුවාම එයාට තුන්වෙනි පාදයට සමාන්තරයි කියනවා වගේ තුන්වෙනි පාදයෙන් භාගයට සමානයි. එහෙමනම් මේ මධ්‍යලක්ෂ දෙක යා කරලා තියෙන්නේ මේ ත්‍රිකෝණේ ABP ත්‍රිකෝණේ. එහෙනම් මෙයා මේ පාදයෙන් භාගයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ XY කීයක් වෙනවද දිග? XY වෙනවා AB වලින් භාගයක්. මධ්‍යලක්ෂ ප්‍රමේය විදිහට. එහෙනම් XY සමානයි 2න් 1යි 12. ඒ කියන්නේ 12න් 2න් 1යි කියන්නේ සෙන්ටිමීටර් 6යි. ඒ වගේ පුතේ YZ කීයද වෙන්නේ? YZ වෙන්නේ BC පාදයෙන් භාගයයි. 2න් 1යි BC. YZ සමානයි 2න් 1 ගුණ කිරීම 8. ඒ කියන්නේ YZ කියන්නේ 4 සෙන්ටිමීටර. ඒ වගේම පුතේ XZ කීයක් වෙනවද? XZ එයා කාගෙන්ද භාගය? එයා භාගේ AC පාදයෙන් භාගයක් වෙනවා. ඒ මධ්‍යලක්ෂ දෙක න්‍යාය කළා.
දෙකෙන් එකයි AC. XZ සමානයි දෙකෙන් එක ගුණ කිරීම 6. ඒ කියන්නේ XZ සමානයි 3 cm. එහෙනම් දැන් XYZ ත්‍රිකෝණයේ පරිමිතිය XYZ ත්‍රිකෝණයේ පරිමිතිය මේ තුනේ එකතුව 6 ධන 4 ධන 3 6 4යි 10යි 10යි 3යි 13යි සෙන්ටිමීටර 13යි. දැන් අපි මේ ලොකු ත්‍රිකෝණයේ පරිමිතිය බලමු. ABC ත්‍රිකෝණයේ පරිමිතිය. ABC ලොකු ත්‍රිකෝණයේ පරිමිතිය 12යි ධන 8යි ධන 6යි. 12යි 8යි 26යි 26යි. දැන් පුතේ ඔයාලට පුළුවන්ද මේ දෙකේ පරිමිතිය සසඳන්න? XYZ ත්‍රිකෝණයේ පරිමිතිය 13යි, ABC ත්‍රිකෝණයේ පරිමිතිය 26යි. ඒ කියන්නේ ABC ත්‍රිකෝණයේ පරිමිතිය XYZ ත්‍රිකෝණයේ පරිමිතිය වගේ දෙගුණයක්. ඔන්න ඕ වගේ පුංචි ගණන් ටික ඕගොල්ලන්ට තියෙනවා. 11යි 2 අභ්‍යාසෙ 11යි 2 අභ්‍යාසෙ පුතේ ඉතිරි ගණන් ටික කරන්න. ඔය මම දැන් පළවෙනි ගණන් සාකච්ඡා කරේ. ඊළඟට 11යි 2යි 11යි 3යි අභ්‍යාස දෙක තනියෙන් කරන්න. ඒ දෙක අපහසු නෑ. අපි එහෙමනම් ඊළඟ දවසේ ඊගා පාඩමක් කතා කරමු. සියලු දෙනාටම වාසනාවන්ත දවසක්.